ඉතින් ඔන්න අදත් අපි එකතු වෙනවා 38 ඉඳන් අපි කරගෙන යමු. ඉතින් ඉදිරියට ඉතාමත් ඉක්මනින් අපි වීඩියෝ එක පටන් ගමු නැත්නම් ගොඩක් වෙලා ගන්නවානේ. ඉතින් 2019 38 ගාන තමයි කතා කරලා ඉතින් තමයි ආරම්භය වෙන්නේ. ඉතින් පේපරේ තියෙනවා නම් අතට ගන්න 38 ඉඳන් ඊටු ටික සාකච්ඡා කරගෙන යමු. හරි අපි දැන් 38 ප්‍රශ්නෙට යමු එමු. උඩින් දීලා තියෙනවා 38 39 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න පහත කියන පහත ඡේදය භාවිතා කරන්න ඕනේ. මේක හවුල් ව්‍යාපාර සම්බන්ධයි. මම ගෙස් කරනවා 2020 හවුල් ගාන මෙතනින් හැදෙයි කියලා. 2020 හවුල් ගාන බොහෝ දුරට මෙතනින් හැදෙයි. හරිනේ. ඒකට හේතුව තමයි මේ වෙනකොනුත් ගිවිසුමක් දීගෙන ගිය හවුල් ගණන් තමයි හම්බුනේ. නමුත් මෙතන එහෙම දෙයක් නෑ. මේක ටිකක් ක්‍රියේටිව් ගානක්. බලමු මොකක්ද කියලා. ආනන්ද සහ ජයන්ත විසින් ලිඛිත ගිවිසුමක් නොමැතිව. ලිඛිත ගිවිසුමක් නැත්නම් මෙයාලට බලපැවැත්වෙන ගිවිසුම ඇවිල්ලා 1890 හවුල් ආඥා පනත. හරිනේ. එතකොට ඔය හවුල් ආඥා පනත පිළිබඳව ගොඩාක් ෆැමිලියර් වෙන්න ඕනේ මේ ගාන හදන්න. 2020 ගාන බොහෝ දුරට මේක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ විදිහට ගානක් එන්න පුළුවන්. ගිවිසුමක් දෙන්නේ 1890 හවුල් ආඥා පනත මතක් කරගෙන ළමයින්ට ගාන හදන්නේ. අන්න එතරම්දි තමයි ළමයි එක්සෑම් එක කෙල කරගන්නවා කියලා කියන්නේ. right? okay. එතකොට මේක පදනම් වෙලා ළමයි මේක පදනම් කරගෙන මේක ඔළුවේ නැත්නම් සමහරවිට 2020 හවුල් ව්‍යාපාර ගාන හදාගන්න බැරි වේවි කියලා මම හිතනවා. ගොඩාක් දුරට උපකල්පනය කරනවා මේ ගැළපිල්ල සමහරක් විට 2020 ගාන තුල AV කියලා. අපි නිසා පොඩ්ඩක් ෆැමිලිය වීගෙන යමු. ආනන්ද සහ ජයන්ත විසින් ලිඛිත ගිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යනවලු. 14 දින හවුල් ව්‍යාපාරයේ මෝටර රථ වල රක්ෂණ වාරිකය සඳහා ආනන්ද ගෙවලා තියෙනවලු. දැන් ව්‍යාපාරයේ වියදමක් කවුද දාලා තියෙන්නේ? ආනන්ද දාලා තියෙන්නේ. ආනන්දට ඒක රීම්බර්ස් වෙන්න ඕනේ. කෙසේ නමුත් 19/3/31 දිනේ අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේදී මේක ගලපලා නෑලු. හරිනේ. හවුල් ව්‍යාපාරය ඒගොල්ලෝ හදපු ලාභය 5,62,500යි. මේක ඇතුලේ මේ කියන රක්ෂණ වාරිකය ගැලපිලා නෑ. මෙම මුදල ආනන්ද විසින් හවුල් ව්‍යාපාරය ලබා දුන් අය මුදලක් ලෙස හඳුනා ගැනීමට පසුව තීරණය කරනවලු. අපිට කියනවා ආනන්ද විසින් ගෙවූ හවුල් ව්‍යාපාර රක්ෂණ වාරිකය සහ ණය මුදල් හඳුනා ගැනීම සඳහා 19/3/31 දිනට ජර්නල් සටහන් ලියන්න කියලා. ආනන්ද දරලා තියෙන ව්‍යාපාරයේ වියදම. එහෙනම් මේකේ පිටු සටහන වෙන්නේ රක්ෂණ වාරික ගිණුම හර නැත්තම් ලාභ ප්‍රකාශය හර 2,50,000යි ආනන්දගේ ජංගම ගිණුම බැර 2,50,000යි. දැන් මොකක්ද කියන්නේ? මේක ගලපලා නෑලු මේ කියන ලාභෙට. එහෙනම් ලාභය අපි මොකද කරන්න ඕනේ? සංශෝධනය වෙන්න ඕනේ. මේ ලාභය හොයලා තියෙන්නේ මේ කියන රක්ෂණ වාරිකේ අඩු කරන්න නැතුව. එහෙනම් ඒක අඩු වෙන්න ඕනේ. right? ටිකක් මිඩලු. දැන් ඒගොල්ලෝ අවුරුද්දේ අවසානයේ කලචේදී අවසානයේ කියන මෙන්න මේක මෙයාට රීම්බර්ස් කරලා නෑ. මේක මෙයාගේ ණයක් විදිහට හඳුනා ගන්න කියලා. දැන් මේ ආනන්දගේ ජංගම ගිණුම ගත්තොත් මේ පැත්තේ බරට තියෙනවා 2,50,000 රක්ෂණ වාරිකය කියලා. මේක ණය ගිණුමකට ගෙනියන්න ඕනේ. මම මේක ඇයි මෙච්චර එක්ස්ප්ලেইন කරන්නේ? මම හිතනවා මේ කැලේ 2020ට එයි කියලා. එහෙනම් මේ 2,50,000 මෙතනින් අයින් කරන්න ඕනේ. මොකද මෙයාව ණයක් විදිහට හඳුනා ගන්න නිසා. එහෙනම් ආනන්දගේ ණය කියලා මේක යන්න ඕනේ. ආනන්දගේ ණය කියලා ගිණුමක් කරනවා 2,50,000ක. එතකොට ජංගම ගිණුමට හර වෙලා මේකට බැර වෙනවා. දැන් හවුල් කිවිසුමක් නැත්නම් මෙයාට පොලිය ගණනය කිරීම සඳහා බලපැවැත්වෙන ගිවිසුම වෙන්නේ 1990 හවුල් ආඥා පනත. ඒ හවුල් ආඥා පනත කියනවා හවුල්කරුවෙකු ණයක් දුන්නොත් ඔයා 105ක පොලියක් දෙන්න ඕනි කියලා 24 වගන්තියේ. right? මේ 2,50,000ට එහෙනම් අපි අවුරුද්දට පොලිය බලන්න ඕනේ. 2,50,000
5 කීයද 12.5. මේ පොලිය අපි වාර්තා කරන්න ඕනේ පොලි ගිණුම හර පොලි වියදම හර ආනන්දගේ ජංගම ගිණුම බැර. එහෙනම් ආ කියන උත්තරේට එන්නේ පොලිය හර ආනන්දගේ ජංගම ගිණුම බැර. පොලිය මෙතන දීලා නෑනේ. පොලිය නැතුව තමයි ගණනය වෙලා තියෙන්නේ. එහෙනම් පොලිය අපි මෙතනට ඉන්ක්ලූඩ් කරන්න ඕනේ 2යි 6යි 2යි 300යි. සංශෝධිත ලාභය 300යි. සංශෝධිත ලාභය මත ආනන්දගේ ලාභ කොටස හොයන්න කියනවා. දැන් ළමයි බලන ඇති ලාභ කොටස හොයන්න හෝ දීලා නෑ අනුපාතය. මේක ලිඛිත කිවිසුමක් නැතුව පවත්වගෙන යනවා. මං කියුවා නම් මේක බලපෑවැත්තෙන්නේ කියලා. මේක කියනවා හවුල්කරුවන්ගේ ලාභ සමානව විභජනය කරන්න කියලා. එහෙනම් ආනන්දගේ ලාභ කොටස කීයද? 1,50,000යි. 1,50,000යි. දැන් හදිසි ආනන්ද ව්‍යාපාරයෙන් විශ්‍රාම යනවා නම් අවුරුද්ද අන්තිමේදී ආනන්ද නෙමෙයි අපි හිතමු ජයන්ත කියන ජයන්ත විශ්‍රාම යනවා කියලා හිතන්නකෝ. ජයන්ත විශ්‍රාම ගියොත් හිතන්නකෝ ආනන්ද ජයන්ත කමල් කියලා තව කෙනෙක් ඉන්නවා කියලා. මම මේ කියන්නේ 2020 ගාන හැදෙන විදිය. හොඳේ සමහර අපිට ඔහොම වෙන්න පුළුවන්. දන්නේ ජයන්ත විශ්‍රාම ගියොත් එයාලා කියන ජයන්තගේ ණයක් ගෙනියන්න කියලා ජයන්තගේ කොටසත් ණය විදියට හඳුනගන්න කියලා. එහෙනම් එයාගේ පොලිය පදනම් වෙන්නේ මොකටද? 42 වගන්තියේ 105. ඒක ගලපන්නේ. මුල විශ්‍රාම ගියොත් 42 වගන්තියේ කියනවා හවුල් ව්‍යාපාරිකයෙකු විශ්‍රාම ගිහලා එයාගේ ණය කොටස ගෙනියනවා. ඒකට 105ක් දෙන්න කියලා. right? හරි. ඔන්න මම පොඩි හින්ට් එකක් දුන්නා 2020 හවුල් එක පිළිබඳව. පෙබරවරි. මූල වාර්තාකරණය සඳහා සංකල්පනාත්මක රාමුවේ ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක භාවය වැඩි දියුණු කරන ගති ලක්ෂණ 4ක් කියන්න කියලා කියනවා. සංකල්පනාත්මක රාමුවට අනුව ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක භාවය වැඩි දියුණු කරන ගති ලක්ෂණ 4ක්. ඒකට උත්තර 4 තමයි සංසන්දනාත්මක භාවය, සත්‍යාපනය කළ හැකි බව, කාලීන බව සහ තේරුම් ගත හැකි බව. ඕක. 41. සීමිත මාන්නල් පොදු සමාගම 2015 4.1 ව්‍යාපාරයක් මේ යන්ත්‍රයක් මිලදී ගන්නවලු 1000කට. මම බිඳු 3 නැතුව කතා කරන්නේ. එදාට යාගේ ඵලදායී ජීව කාලය 5යි සුන්බුන් නගය ලක්ෂයයිලු. හරිනේ? 18 4.1. ඒ කියන්නේ මෙන්න මේ හරියෙන් වගේ. 18 4.1. ඒ කියන්නේ හරියටම අවුරුදු 3කට පස්සේ 2,80,000ක් දරලා පිරිවේ 2,80,000ක කොටස මේ යන්ත්‍රයට එකතු කරලා තියෙනවා. එදාට යන්ත්‍රය කියන්නේ මෙදාට යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය 4යි සුන්බුන් නගය 1.80යි. අවසන් වර්ෂය සඳහා ෂෙයා සහ ධාරණ වටිනාකම හොයන්න කියලා කියනවා. දැන් මොකක්ද උනේ? 15 4.1 යන්ත්‍රය ගත්තා. මෙන්න මෙදාට ගත්තා. 18 4.1 මේකට අලුත් කැලලක් එකතු කරනවා. දැන් එතකොට මෙයාගේ පිරිවැය වෙනස් වෙනවා. මෙහෙම ගානකදී අපි මුලින්ම හොයන්න ඕනේ 18 4.1ට මෙයාගේ ධාරණකය. කියන්නේ මෙයාගේ වෙළඳපොලේ මෙයාගේ වටිනාකම. දැන් හරි වටිනාකම හොයන්න ඕනේ. එහෙනම් අපි මෙයාගේ ධාරණ වටිනාකම හොයමු. අවුරුදු ධාරණ වටිනාකම හොයන්නේ කොහොමද? පිරිවැය ඍණ සමූචිත ෂය. පිරිවැය කීයද? 1000යි. අවුරුදු 3ට අදාළ සමූචිත ෂය හොයන්න. 1000න් අඩු කරනවා සුන්බුන් නගය බෙදනවා 5න්. 900 5න් බෙදලා 3න් වැඩි කරන්න ඕනේ. එතකොට 1යි 8යි 80යි කියලා කියන්නේ 540යි. හරිනේ? 540යි. එහෙනම් මෙයාගේ ධාරණගේ කීයද? 460යි. හරිනේ ගන්න. 460යි. දැන් මෙයාගේ ධාරණ හගේ හෙව්වා. එතන මෙදාට
මෙයාගේ ඇත්තටම වටිනාකම 460යි. ඔය 460ක් වටින යන්ත්‍රයට 2.80ක් අපි එකතු කරනවා. මේ මොකද්ද මේ? මේ ඇවිල්ලා අපි ඇස්තමේන්තුවක් වෙනස් වුණා. නෑ ඇස්තමේන්තුවක් වෙනස් වීමක් ලෙස ගන්න බෑ. ඔව් මෙයාගේ ඵලදායී ජීව කාලය ඇඩ්ජස්ට් වෙලා තියෙනවා මෙන්න මේක නිසා. දැන් මෙතනදී 2,80,000ක් මේකට එකතු වෙනවා. මෙයාගේ මේ පරණ පිළිවෙලට 2.80ක් එකතු වෙනවා. හරිනේ. එතකොට අපි මෙයාගේ ෂෙය හොයන්න භාවිතා කරන්න ඕනේ මෙන්න මේ කියන පිළිවෙල කොටස. ඒ කියන්නේ මෙයාව අලුතෙන් එකතු වුණාම මෙයා නැවත යාවත් කාලීන වෙනවා. එතකොට මේ පිළිවෙලට මෙයාව පොත්වල හඳුනා ගන්න බෑ. මේ ෂෙය පොත්වල හඳුනා ගන්න බෑ. ඒව ඉවත් වෙනවා. දැන් මෙයාගේ අගය කීයද? 740යි. අපි මේක දැන් ෂෙය කරමු. එතකොට 18 ඉඳන් 19.4කට ෂෙය හොයන්නේ කොහොමද? මෙයාගෙන් මේ කියන සුන්බුන්නගේ අඩු කරලා 4ෙන් බෙදනවා. හරිනේ? 560යි. ඕක 4ෙන් බෙදන්න ඕනේ. 140යි වාර්ෂික ෂෙය. එහෙනම් මෙයාගේ වාර්ෂික ෂෙය කීයද? 140යි. මෙයා දැන් පොත්වල පෙන්නන්නේ මේ අගයට. ළමයි මේක මෙහෙම ගානක් ආවහම පළවෙනි ස්ටෙප් එක තමයි මෙයා නවීකරණය වෙන දිනයට. කියන්නේ මේ වත්කම වෙනස් වෙන්න යන දිනයට අදාළ ධාරණ වටිනාකම හොයාගන්න. හරිනේ? එදාට ධාරණ වටිනාකම හොයාගෙන ඒ ධාරණ වටිනාකමට මේ ධාරණ වටිනාකමට මෙයාට මේ අලුතින් එකතු වෙන කෑල්ල ගන්න. එතකොට එනවා මෙයාගේ මේ මෙදාට පිළිවෙල. මේ පිළිවෙල තමයි අපි පොත්වල පෙන්නන්නේ. මේ පසු කාලීන පිළිවෙල නෙමෙයි. එයාලා පොත්වලින් ඉවත් වෙනවා. මේ පිළිවෙල මත අපි ෂෙය කරන්න ඕනේ. එතකොට 140. ඒව වෙනස් වෙන්නේ නැහැ. ෂෙය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙයාගේ ධාරණ වටිනාකම කීයද? මෙයාගේ පිළිවෙලෙන් ඒ අවුරුද්ද ෂෙය අඩු කරාට පස්සේ 600යි. හරිනේ? හරි. LKS 37 ප්‍රශ්න අහලා තියෙනවා. ප්‍රතිපාදන සහ වෙනත් වත්කම් වල ලක්ෂණ දෙන්න කියලා තියෙනවා. ප්‍රතිපාදන සහ වෙනත් වත්කම් වගකීම් සමාන වෙන වගකීම් වලට වර්තමාන බැඳීමක් තියෙනවද? ඕ බැඳීමක් තියෙනවා. හරිනේ. දැන් ඔය වගකීම් සහතික ප්‍රතිපාදන අපි පොත්වල වගකීමක් ලෙස පෙන්නනවා. වගකීමක් තියෙනවා. වර්තමාන බැඳීමක් තියෙනවා. හැබැයි ගෙවිය යුතු වටිනාකම ප්‍රතිපාදන වලදී නිශ්චිතද? නිශ්චිත නැහැ. අනිත් වටිනාකම් අනිත් වගකීම් වලදී නිශ්චිතයි. පියවීමේ කාලය ප්‍රතිපාදන වලදී නිශ්චිත නැහැ. අනිත් ඒවල නිශ්චිතයි. හරිනේ. SLFRS 15 වලින් අහලා තියෙන ප්‍රශ්නයක් ආයතනයක අයභාරය හඳුනාගත යුතු අවස්ථාව සහ ගනුදෙනුවක මිල කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. එතකොට SLFRS 15ට ගියා නම් ඔයාට මේ අයභාරය හඳුනාගත යුතු අවස්ථාව එතනදී කියනවා. සහ ගනුදෙනුවක මිල මොකක්ද කියන එක නිර්වචනය කරනවා. හරිනේ. එතකොට මේකේ ගණන් මොකුත් නැහැ. ප්‍රමිතියට අනුව ලියන්න තියෙන්නේ. right? okay. එතකොට ආයතනයක මේ ප්‍රමිතියට අනුව ආයතනයක අයභාරය හඳුනාගත යුත්තේ ප්‍රමිතිය කියන්නේ මෙහෙම. මම නිර්වචනය එහෙමම දෙන්නම්. ව්‍යාපාර ඒකකයක් පොරොන්දු භාණ්ඩ හෝ සේවාවන් ගනුදෙනුට පැවරීමක් මගින් ගිවිසුමේ කාර්ය සාධන බැඳීම තෘප්තිපත් කරන අවස්ථාවකදී ඒකේ මිල කියලා කියන්නේ ව්‍යාපාර ඒකකයක් ඒ භාණ්ඩයක් හෝ සේවාවක් ලබා දීලා එක්රැස් කරගන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ප්‍රතිෂ්ඨාවේ වටිනාකම මත right 44 අහනවා මෙන්න මෙහෙම දෙයක්. සීමිත නිලු පොදු සමාගමේ පහත ශේෂ දීලා තියෙනවා 18.4 දිනට. අපි ටිකක් ගිරුම් ගහගෙන බලමු. ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ රඳවාගත් ඉපැව් ආරම්භක දිනට 2000යි රඳවාගත් ඉපැවුම් 800යි. 18.9යි 30. ඉගෙන මෙන්න මේ හරියට මේක 18.4යි 1
19 3යි 31 18 9යි 30 මෙන්න මේ හරියේදී කොටසක් රුපියල් 20 ගානේ. දැන් අපි පළවෙනි ප්‍රශ්නේ අහනවා මුදල් ශේෂයේ වැඩිවීම සහ මෙදාට හිමිකම. අවසන් දවසක හිමිකම. අපි මුදල් ගැන මොකක් ගහමු? ප්‍රතිෂ්ඨාව රුපියල් 20ක කියන්නේ කොටසක් 20ක ප්‍රතිෂ්ඨාවකට ලක්ෂ 4 රුපියල් ලක්ෂ 4. දැන් අපි ළමයි මොකද කරන්නේ? දෙක ගාන කොටස් කියලා 20 වැඩි කරනවා ලක්ෂ 4. එහෙම එපා. මේ දීලා තියෙන්නේ මොකක්ද? නිකුත් කරපු කොටස් වල සම්පූර්ණ වටිනාකම. right? ලක්ෂ 4 ප්‍රාග්ධනිත කරලා තියෙනවා නන්දවාගත් ඉපැයුම් භාවිතා කරලා. එතකොට මොකද වෙන්නේ? නන්දවාගත් ඉපැයුම් අයින් වෙලා මේකට බැර වෙනවා. නන්දවාගත් ඉපැයුම් හර ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර. දැන් මෙදාට තිබුණේ කොටස් කීයක්ද? කොටස් 100යි. මෙදා වෙනකොට කොටස් කීයක් යනවද? මේ 100යි. මෙතනින් නිකුත් කරපු කොටස් ප්‍රමාණය කොහොමද හොයන්නේ? ලක්ෂ 4 මුළු කොටස් නිකුත් කරපු ප්‍රමාණය ලක්ෂ 4යි. එක කෑල්ලක් 20යි නම් කොච්චර ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවද? කොටස් 20000ක් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතනට එනකොට කොටස් ඔක්කොම කොච්චරක් තියෙනවද? 1.20ක් තියෙනවා. හරිනේ. ඊට පස්සේ කියනවා 18 12යි 31. මෙන්න මේ හරියෙන්දී මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? මෙදාට පැවතුණු සියලුම කොටස් උපයෝගී කරගෙන කොටස් 12කට එක බැගින් රුපියල් 10කට හිමිකම් නිකුතුවක් කරලා තියෙනවා. right? මෙදාට තියෙන ඔක්කොම කොටස් සංඛ්‍යාව කීයද? 1.20යි. එතන 120 12න් බෙදලා එකකින් වැඩි කරලා 10න් වැඩි කරොත් අපිට එන හිමිකම් කොටස් නිකුතුවේ ප්‍රමාණය ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර මුදල් හර. right? ඊට පස්සේ කියනවා වර්ෂය සඳහා ලාභය ලක්ෂ 3යි. ඒක බලපාන්නේ මෙතනට. හරිනේ. අපිට මොකද්ද කියන්නේ? මුදල් ශේෂය වැඩිවීම ලක්ෂයයි. හරිනේ. මේ වගේ ළඟ තීරුවක් ගහගත්තාම ලේසියි. හිමිකම අහනවා මුළු හිමිකම කීයද කියලා. එතකොට මෙතන 400යි 300යි 700. කියන්නේ 8 9 10 11යි 400 කරුණාම 700යි. මෙතන කීයද? 2500යි 700යි 3200යි. හරිනේ. ඊට පස්සේ අහනවා මේ අනුපාත ටිකක් පිළිබඳව සත්‍ය දසකද කියලා අහන්නේ. තොග පිළිවෙලට අනුපාතය අඩුයි කියලා කියන්නේ තොග රැඳවුම් කාලය වැඩි කියන එකද කියලා අහනවා. එහෙමනේ අහන්නේ. ඊළඟ තොග අනුපාතය තියෙනවා නම් තොග පිළිවෙලට අනුපාතයක් තියෙනවා නම් තොග රැඳවුම් කාලය අඩුද කියලා අහනවා. සත්‍යයි. ණයගැතියන්ගෙන් මුදල් එකතු කර ගැනීම තුළින් ජංගම අනුපාතය අඩු වෙනවද කියලා අහනවා. නෑ, අසත්‍යයි. ඉහළ පොලි ආවරණ අනුපාතයක් අඩු ණය ගෙවීමේ හැකියාව පෙන්වු කරනවද? අසත්‍යයි. වසර අවසානයේ තොගයේ සුදු උපලබ්ධියකට මිනුම් කිරීමේ තල්ලාවනුක නෑ, අසත්‍යයි. right? ඊට පස්සේ අපිට කියනවා 46 ගානේ FIFO ක්‍රමයට අගතොගේ අවසාන තොගේ රුපියල් වලින් සහ විකුණුම් පිරිවැය හොයන්න කියන සහ බරිත සාමාන්‍ය ක්‍රමය ඔයාලගේ අවුරුද්දේදී අහන්නේ ඒක අවුට්ඩේටඩ් එකක්. ඒක අයින් කරලා තියෙන්නේ මේ වෙනකොට සිලබස් එකෙන්. ඒක නිසා අපි ඒකට කාලය නාස්ති කරන්න ඕනේ නැහැ. FIFO ක්‍රමයට යමු. මම නිකන් මෙහෙම තොග ගිණුමක් ගහන්න විකුණුම් පිරිවැය මෙතනින් ගන්නම්. ආරම්භක තොගේ කීයද? ඒකකයක් 3000 ගානේ ඒකකයක් 3 ගානේ එකක 1000ක්. ඒ කියලා කියන්නේ මෙතන 3000යි. ආරම්භක තොගේ 3000යි. ඒකක කීයක්ද? 3 ගානේ 1000ක්. 7යි 5 ගැනුම් කරනවා. එකක් 4 ගානේ 1500ක්. කීයද එතකොට? 6000යි. ඊට පස්සේ 7යි 12 නැවත ගැනුම් කරනවා 6 ගානේ 500ක්. right? එතකොට ඒක 3000යි. එහෙනම් ගැනුම් කීයද? 9000යි. 12000යි. අගතොගේ හොයන්න ඕනේ. විකුණුම් කීයද? ඒකකයක් 10 වලින් ඒකක 2000ක් තමයි විකුණලා තියෙන්නේ. ඒකක 2000ක ගාන FIFO වලදී හැදින්නේ කොහොමද? පළවෙනි 3000 මෙතනින් යනවා. 1000 3 ගානේ. ඉතුරු කොටස යන්නේ කොතනින්ද? මෙතනින්. එහෙනම් මෙතනින් 500ක් යනවා 4 ගානේ. ඒ ප්‍රමාණය විකිනෙනවා.
එතකොට ඉතිරි තොගේ අපිට ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්. ඉතිරි තොගේ හැදෙන්නේ මෙතනින් ඒකක 1000. 1000 4 ගානේ සහ මෙතන 3000. එතකොට අවසන් තොගේ කීයද? 7000. තේරුණාද මන්ද? ආරම්භ 5 වලදී අපි විකුණනකොට ඒ තොග ඉවත් කරන්නේ අර මුලින් ලැබිච්ච ක්‍රමයට. එතකොට මුලින් ආවේ මොනවද? 1000. එතකොට 1000 යුනිට් එකක් එකක් 3 ගානේ විකුණනවා. නැවත 500ක් ගන්නවා. 500ක් නෙමෙයි සමා වෙන්නේ මෙතන ඒකක 2000ක් නේ. එතකොට 1000ක් ගන්නවා. එතකොට මෙතන 500ක් තමයි ඉතුරු වෙන්නේ. 500ක් 4 ගානේ කීයද? 2000යි. right? එතකොට මේක කොටස ඉතුරු වෙනවා. එතකොට ඉතිරි තොගේ එන්නේ 500 ගානේ එකක 4කුයි 500 ගානේ එකක 6 ගානේ ඒකක 500ක්. ඒ කියන්නේ ඔක්කොම 5000යි. හරිනේ? අග තොගේ 5000යි. එතකොට අග තොගේ වටිනාකම 5000යි විකුණුම් පිරිවැය 7000යි. right? ඊට පස්සේ අපිට කියනවා EOQ සහ අපිට තියෙන EOQ සහ ඇනෝමක ඇනෝම් පිරිවැය හොයන්න කියනවා. දැන් මෙතන කියනවා වාර්ෂික ඉල්ලුම කීයද? 40000යි. එයාලා ඒකක 8000ක ඇනෝම් ප්‍රමාණයක් මිලදී ගන්න මුළු ඇනෝම් පිරිවැය 5000ක් දරනවා. ඒකක 8000. අවුරුද්දට කොච්චර ඒකක ප්‍රමාණයක් ඒගොල්ලන්ට අත්‍යවශ්‍යද? 40000ක් ඕනේ. එයාලා එකක 8000 නම් ගන්නේ එයාලා ඇනෝම් වර්ග කීයක් ගන්නවද? ඇනෝම් 5ක් කරනවා. ඒ කියන්නේ 8000 ඇනෝම් 5ක්වත් ඕනේ මේ 40000 සම්පූර්ණ කරන්න. ඒක කොහොමද වෙන්නේ? අවුරුද්දටම 40000ක් ඕනේ. ඒකක 8000 නම් ගන්නේ කොච්චරක් ඇනෝම් කරනවද? 5 ඇනෝම් 5ක් කරන්න ඕනේ අඩුමතර. ඒ කියන්නේ මේ ඇනෝම් එකක් ඇතුලේ යුනිට් 8000ක් තියෙනවා. ඒ වගේ ඇනෝම් 5ක් කරොත් තමයි 40000 සම්පූර්ණ වෙන්නේ. එතන වාර්ෂික ඇනෝම් පිරිවැය කීයද? 5000යි. එක ඇනෝමක පිරිවැය හොයන්නේ 5න් බෙදනවා. එතකොට 1000යි. EOQ සූත්‍රය හොයන්න ඕනේ. EOQ කියන්නේ යලි ඇනෝම් මට්ටම හොයන්න තියෙනවා. ආර්ථික ඇනෝම් ප්‍රමාණය හොයන්න තියෙනවා. ඒකට අපිට EOQ අත්‍යවශ්‍ය වෙනවා. කොහොමද ඒක හොයන්නේ? 2DCO බෙදීම CH. D කියලා කියන්නේ වාර්ෂික ඉල්ලුම. මේක ඇවිල්ලා cost of ordering. ඇනෝමක පිරිවැය. CH කියලා කියන්නේ cost of holding. රඳවා ගැනීමේ පිරිවැය. එතකොට වාර්ෂික ඇනෝම් කොච්චරයිද? ඒකක 40000යි. cost of ordering කීයද අපි හොයාගත්තා? 1000යි. cost of holding කොච්චරද? 5යි. ඒකේ වර්ගමූලය. එතකොට 5ට 1යි 10ට 2යි. 40000යි 80000යි. 80000 වැඩි කරනවා කීයෙන්ද? 200. එතකොට කීයක් එනවද? එතකොට අපිට එනවා ආර්ථික ඇනෝම් ප්‍රමාණය කොච්චරද? 4000යි. හරිනේ? හරි. 48. සමාගමක් සතුව නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ සේවා දෙපාර්තමේන්තුවක් තියෙනවලු. සේවා දෙපාර්තමේන්තුව අයවැයගත පොදු කාර්ය පිරිවැය ලක්ෂයක් කියලා කියනවා. මේක නිෂ්පාදන දෙපාර්තමේන්තුව අතරේ යන්ත්‍ර පෑ මත පදනම්ව බෙදා හරින්න කියලා කියනවා. යන්ත්‍ර පෑ දීලා තියෙනවා ප්‍රමාණය කොච්චරද කියලා. ඊට පස්සේ අපිට කියනවා නැවත විභාජනය කරනද සේවා දෙපාර්තමේන්තුව පොදු කාර්ය පිරිවැය හොයන්න සහ යන්ත්‍ර පෑයකට පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය හොයන්න කියලා. සම්පූර්ණ සේවා දෙපාර්තමේන්තුව අයවැයගත පොදු කාර්ය පිරිවැය ඇවිල්ලා ලක්ෂයයි. මේක බෙදන්නේ යන්ත්‍ර පෑ මත පදනම් කරගෙන. සම්පූර්ණ ටෝටල් යන්ත්‍ර පෑ කීයද? 7000යි 3000යි 10000යි. හරිනේ? මේ 10000න් 7000ක් ඇවිල්ලා පළවෙනි දෙපාර්තමේන්තුවට. මේ 10000න් ලක්ෂයෙන් 10000න් 3000ක් දෙවන දෙපාර්තමේන්තුවට. එතකොට අපි මේක හොයමු 70000යි 30000යි. right? එතකොට පළවෙනි දෙපාර්තමේන්තුව සඳහා සේවා දෙපාර්තමේන්තු පොදු කාර්ය පිරිවැය ඇවිල්ලා 70000යි. යන්ත්‍ර පැයකට පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය ඒකක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අරගෙන තියෙනවා. ඒකක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ගන්න කොහොමද? දැන් මෙතනින් එනවනේ ටෝටල් වෙලා ගානක්
එකෙන් දැන් මේක විභජනය කරනවා 70,000 30000 මෙහෙම විභජනය කරනවා. විභජනය කරලා දැන් X සමහරවිට පළවෙනි දෙපාර්තමේන්තුවේ පොදු කාර්ය පිරිවැය ඒගොල්ලෝ ගණනය කරනවා. මේ දෙවෙනි දෙපාර්තමේන්තුව ඊට පස්සේ මේ කියන 70,000 මේකෙන් 30,000 එකතු කරලා මොකක් හරි අගයක් ඇවිල්ලා ඒක යන්ත්‍ර පැය මත බෙදලා ඒක තුලින් වැඩි කරලා ඒගොල්ලෝ අරගෙන තියෙන 120යි කියලා. එතන අපිට හොයන්න ඕනේ පැයකට අන්තර්ග්‍රහණ අනුපාතය. එහෙනම් රුපියල් 120 තුලින් බෙදුවනම් අපිට එනවා පැයකට අන්තර්ග්‍රහණ අනුපාතය. නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා පහත දෑ දක්වන්න. මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. එතකොට එකකට හොයන්න ඕනේ කීයද? 70යි. ඊට පස්සේ යන්ත්‍ර පැය 3000ක් තියෙනවා. එහෙනම් කීයද? 1000යි. 49 BEP කියන්නේ දායකය ඒ සම්බන්ධව තමයි අහලා තියෙන්නේ. සහභාගී වන්නකුගේ දායකය අහලා තියෙනවා. එතකොට දායකය හොයන්න අපිට මොනවද ඕනේ? දායකය නැත්නම් contribution එක කියලා කියන්නේ selling price එකෙන් අඩු කරනවා variable cost එක. විචල්්‍ය පිරිවැය. දැන් මෙතන selling price එක මොකද්ද? සහභාගී වෙන්නෙකුගෙන් අය කරන සම්මන්ත්‍රණ ගාස්තුව තමයි යාගේ selling price එක. විචල්්‍ය පිරිවැය මොනවාද? ශාලා කුලිය පැයකට, දේශක ගාස්තු පැයකට, ප්‍රචාරණ වියදම්, සහභාගී වෙන්නෙකු සඳහා දේශන සටහන් වියදම්. දැන් ඔය ශාලා කුලිය සහ දේශක ගාස්තු කියලා කියන්නේ ස්ථාවර පිරිවැය. ඒක නෙවෙයි අපිට දරන්න වෙනවා. සහ ප්‍රචාරණ පිරිවැය. අර දේශන සටහන් වියදම් දැන් අපි මොකද ෆික්ස් කොස්ට් එක කියලා කියන්නේ? සාමාන්‍යයෙන් ඒකක ගාන මත වෙනස් වෙන්නේ නැහැ. දැන් ළමයි 100ක් ආවත් 200ක් ආවත් මේ ශාලා කුලියවක්ව දේශක ගාස්තුවක්ව ප්‍රචාරණ ගාස්තු වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දේශන සටහන් වියදම වෙනස් වෙනවා. එහෙනම් එයා තමයි විචල්්‍ය පිරිවැය. ඒ කියන්නේ 500යි. එයා contribution එක 1000යි. සම්මාන්ත්‍රණ ස්ථාවර පිරිවැය කියලා කියන්නේ විචල්්‍ය පිරිවැය හැර අනිකුත් දේවල්. ඒ කියලා කියන්නේ මේකට අනුව නම් ශාලා කුලිය පැයකට. ශාලා කුලිය දීලා තියෙන්නේ පැයකට, right? එතකොට අපි පැය 3කට ගන්නවා. එතකොට 30යි. දේශක ගාස්තු දීලා තියෙන්නේ පැයකට. පැය 3කට ගන්න ඕනේ. 45යි. ප්‍රචාරණ වියදම් කොහොමත් ඒ ගානම තමයි. එහෙනම් කීයද? 4යි 3යි 7යි 10යි. ලක්ෂයක් තමයි සම්මන්ත්‍රණයේ ස්ථාවර පිරිවැය එන්නේ. right? ඊට පස්සේ මුළු පිරිවැය ආවරණය කර ගැනීම සඳහා සහභාගී විය යුතු සංඛ්‍යාව. හරිනේ. ඒක හොයන්නේ කොහොමද? දායක විකුණුම් අනුපාතයෙන්. ස්ථාවර පිරිවැය බෙදනවා 1000. එතකොට එනවා අපිට 100 කියලා. ඒ කියන්නේ ස්ථාවර පිරිවැයක අඩුම තරමේ අපි කවර් කරගන්න ඕනේ. හරිනේ. එතකොට මේක දායකයෙන් බෙදුවනම් අපිට එනවා කොච්චර ප්‍රමාණයක් ඉන්න ඕනද කියලා 100ක්වත් අඩුම තරමේ ඉන්න ඕනේ. ඊළඟ එක දෙනවා ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය හොයන්න සහ පිළිගෙවුම් කාලය හොයන්න. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය හොයන්නේ කොහොමද? සාමාන්‍ය බදු පෙර ශුද්ධ ලාභය බෙදනවා සාමාන්‍ය ආයෝජනයෙන්. දැන් මෙතන පිරිවැය ලක්ෂ 9ක යන්ත්‍රයක් තමයි ඒගොල්ලෝ මිලදී ගන්න ඉන්නේ. පළදායි ජීව කාලය සහ සුන්බුන්නගයක් දීලා තියෙනවා. අපේක්ෂිත වාර්ෂික ලාභය ලක්ෂ 2යිලු. දැන් මේක වෙනස් වෙනවද? මේ ලාභයනේ දීලා තියෙන්නේ. ලාභය අවුරුදු 5ටම එකයි. දැන් මේක හොයන්නේ කොහොමද? අවුරුදු 5ේම ලාභය අරගෙන ඒක බෙදනවා අවුරුදු 5ේ. දැන් මෙතන නම් අවුරුදු 5ේම ලාභය නම් 5ෙන් බෙදුවොත් එකම ගාන එන්නේ. එහෙනම් 200. සාමාන්‍ය ආයෝජනය ගන්න කොහොමද? පිරිවැය ප්ලස් සුන්බුන්නගේ බෙදීම 2. පිරිවැය කීයද? 900යි සුන්බුන්නගේ 100යි බෙදීම 2 500යි. වැඩි කිරීම 100. එතකොට 140යි ප්‍රාග්ධන ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. පිළිගෙවුම් කාලය කියලා කියන්නේ දැන් මේ කියන පිළිගෙවුම් කාලයෙන් කියන්නේ අපි දැන් ආයෝජනයක් කරාට පස්සේ මේ ආයෝජනය රිකවර් කරන්න කොච්චර කාලයක් යනවද කියලා. හරිනේ. අපි ගමු වර්ෂය 0 1 2 3 4 5. අපිට ඕනේ මුදල් ප්‍රවාහය.
ශුද්ධ මුදල් ප්‍රවාහය. මෙතනදී අපි ගන්නවා සමූචිත ශුද්ධ මුදල් ප්‍රවාහය. මුදල් ප්‍රවාහය. පළවෙනි අවුරුද්දේ ලක්ෂ 9යි. දැන් අපිට දීලා තියෙන මුදල් ප්‍රවාහය නෙමේ වාර්ෂික ලාභය. මේ වාර්ෂික ලාභය තුලේ ෂය අඩු වෙලා තියෙනවා. ඒ ෂය ඉවත් කරන්න නම් ෂය ප්‍රමාණය නැවත එකතු කරන්න ඕනේ. ඒක කොහොමද ගන්නෙ? 900න් අඩු කරනවා 100. බෙදනවා 5න්. 805න් බෙදුවාම 160යි. එහෙනම් 360 ගානේ හැම අවුරුද්දෙම ලැබෙනවා. 360යි 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 360යි. මෙතන පස්වෙනි අවුරුද්දේ සුන්බුන් විකිණීමෙන් අපිට ආදායමක් ලැබෙනවා. එතකොට 360යි සුන්බුන් අගේ 100යි ඔක්කොම 460යි. දැන් අපි බලනවා ලක්ෂ 9ක පිරිවැය කවර් කරගන්න කොච්චර කාලයක් යනවද කියලා. බිංදු අවුරුද්දේ අපි පිරිවැය ලක්ෂ 9ක් දන්නවා. දෙවැනි අවුරුද්දේ එනකොට අපි 360ක ආදායමක් ලැබෙනවා. අපිට ඇත්තටම තියෙන්නේ කොච්චරක්ද? දැන් අපි පිරිවැය කවර් කරගෙන තියෙන මේ ලක්ෂ 9 පිරිවැය 360කින් කවර් වුණාම තව 5,40,000ක් තමයි අපිට කවර් කරගන්න තියෙන්නේ. මේ 5,40,000 දෙවැනි අවුරුද්දේකිනුත් සෙට් ඔෆ් කරගෙන යන්න පුළුවන්. එතකොට කොච්චරක් එනවද? 180ක් එනවා. right? ඊට පස්සේ මේ 180 කොච්චර කාලයක් තුලදී අපිට කවර් කරගන්න ඕනද කියලා හොයන්නේ කොහොමද? එතන රින 360න් බෙදනවා. 180 360න් බෙදනවා. එතකොට අපිට යනවා සාමාන්‍යයෙන් අවුරුදු 2 මාන. ඒ කියන්නේ අවුරුදු 2යි මාස 6ක් වගේ යනවා. right? okay. මම දැන් MCQ විවරණය කරා. 2019 MCQ විවරණ ඉවරයි. දීර්ඝ සාකච්ඡාවක් ගියා. ඉතින් ළමයින්ගේ පහසුට තමයි මම ගොඩක් දේවල් කරේ. අපි දැන් ළමයි කිව්වා 2018 MCQ එකක් කරන්න කියලා. ඒකත් කරනවා. එකත් කරනවා. ඉතින් ළඟදිම බලාපොරොත්තු වෙන්න අනිවාර්යෙන් ඒක කරනවා යාලා වෙනුවෙන්. මේ වෙනකොට එතකොට ඔයගොල්ලෝ ඉල්ලපු ගොඩාක් දේවල් මම දීලා තියෙනවා. ද්‍රව්‍ය සහ ශ්‍රම පිරිවැය මට කරන්න තියෙනවා. මම ඒක අනිවාර්යෙන් ඔයාලා වෙනුවෙන් කරන්න. ඉතින් මහන්සි ටිකක්. අදට වීඩියෝ එක ඉවරයි. බොහොමත් ස්තුතියි මාත් එක්ක රැඳිලා ඉන්නවල. ළමයි දක්ෂ ළමයි කිහිප දෙනෙක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. කිහිප දෙනෙක් කියලා කියන්නේ යම් ප්‍රමාණයක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ පිළිබඳව ඇත්තටම සතුටුයි, හදවතින්ම සතුටුයි. ඉතින් ඉදිරියට රැඳිලා ඉන්න කියලා මම ඉල්ලනවා. දිගටම රැඳිලා ඉන්න ඔයාලා වෙනුවෙන් මම කිව්වා හැමතිස්සෙම කියන විශේෂ දේවල් කරන්න ඉන්නවා. ඉතින් ඒ දේවල් අනිවාර්යෙන් ඔයාලා වෙනුවෙන් කරනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අමතක කරන්න එපා subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම තමයි comment එකක් දාන්න, like කරන්න, share කරන්න. ඒ වගේම තමයි මගේ FB page එක, FB account එක, ඒ වගේම තමයි FB අපේ group එක හරහා ඔයාලට පුළුවන් මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි ඕනෑම ප්‍රශ්නයක් මගේ mail account එක හරහා ඔයාලට යොමු කරන්න පුළුවන්.